සරණයි සුබින්වත් ඔබ සියලු දෙනාටම පින්සිත එකිනෙක යාකල ධර්ම sannivedanaye දායකත්ව ධර්මදේශනාවයි අපි මෙලෙස ආරම්භ කරන්නේ. අද ධර්මදේශනාව පැවැත්වීම උදෙසා ධම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහා පිරිවෙනේ විහාරාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව අද ධර්මදේශනාව උදෙසා පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. ධර්ම දේශනාවට අද Tamanගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන පින්වත් පිරිස පිළිබඳවයි මේ සිහිපත් කිරීම. අංක 10න් 4 ජනප්‍රිය මාවත පානදුර ලිපිනෙහි පදිංචිව සිටි 2012 3වෙනි මාස 11 වන දින පරලොව සැපත් PM ලයනල් සිල්වා තම ආදරණීය ස්වාමියාගේ ජන්මදිනය 2013 5වෙනි මාස 12 වෙනි දිනට යෙදී තිබෙනවා. එය අරමුණු කරගනිමින් සුසිලාංගනී සිල්වා බිරිඳ එවැගේම අසේල පෙරේරා බෑනනුවන් කුමාරිදුව එවැගේම සුමුදු පුතා ඇතුළු පින්වත් පිරිස අද ධර්මදේශනාවේ තම සදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා. ධර්ම ශ්‍රවණයටයි සියලු දෙනාම සූදානම. ඊට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සාදුනාදයක් පවත්වමින් තෙවරක් নমස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං නාම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදීන සම්පාදීත ආම බන්තේ සාදු සාදු समन्ता चक्रवालेषु
අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස විජ්ජා උපතතං සෙට්ටෝ අවිජ්ජා නිපතතං වරං සංඝෝ භවජමානානං බුද්ධෝ පවදතං වරෝති සද්ධර්මයට කැමැති සුපින්වත්නි මේ වෙලාවේදී පින්වත් හැම කෙනෙක්ම බලාපොරොත්තු වන්නේ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට. පින්වත්නි අද මගේ මේ ධර්ම දේශනාව සඳහා මා යොදාගත් මාතෘකා පාඨය සංයුත්ත නිකායේ ප්‍රථම භාගයේ සඳහන් වන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම තමයි උට්ටි කියන සූත්‍රය. ඔයත් කොයි කවුරුත් දන්නවා මේ උට්ටි කියන වචනය ගත්තාම අත වශයෙන්ම අර්ථ කීපයක් දක්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ අතින් බලන විට අපිට එක පැත්තකින් පෙන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා උට්ටි කියලා කියන්නේ වැස්ස කියන අර්ථය. දැන් මේ වැස්ස කියන අර්ථයටත් වඩා තව වටිනා අර්ථයක් තිබෙනවා මේකේ. ඒක තමයි විද්‍යා උපතතං සෙට්ටෝ කියන වචනය. විද්‍යාව පහළ වීම ඊ타ත්ම ශ්‍රේෂ්ඨයි කියන වචනය. ඔබ දන්නවා අද කොයි කවුරුත් ලෝකේ හැමතැනම විවහාර කරන වචනයක් තමයි සයන්ස් එහෙම නැත්නම් විද්‍යාව කියන එක. දැන් මේ නූතනයේහි ජීවත් වෙන විවිධ විද්‍යාඥයන් විසින් අර්ථකථනය කරන විද්‍යාවට වඩා වෙනස් වූ විද්‍යාවක් තමයි ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දීලා තිබෙන්නේ. පින්වත්නි අපේ දේශනා තුල තිබෙනවා පරීක්ෂණ ක්‍රම දෙකක් තිබෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් ඔය විශ්වවිද්‍යාල සහ ඒ වගේම නොයෙකුත් වෙනත් විද්‍යාස්ථානවලදී ඔය රිසර්ච් එහෙම නැත්නම් පරීක්ෂණ සිද්ධ කරනවා. ලෝකේ හැමතැනම පරීක්ෂණ සිද්ධ කරනවා. මේ පරීක්ෂණ වලින් එකක් ආර්ය පරීක්ෂණය අනිත් එක අනාර්ය පරීක්ෂණය. දැන් ආර්ය පරීක්ෂණයේ තුල තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ සීල සමාධි ප්‍රඥා කියන මාවත පිළිබඳව අපට පෙන්වා දීලා තිබෙන්නේ. අතනර අනාර්ය පරීක්ෂණ කියලා කියපුවාම කෙනෙක් හිතන්නට පුළුවන්කම තිබෙනවා අනාර්ය කියලා කියපුවාම උතුම් නොවේ කියන අර්ථයේ තිබෙනවා. අපි සාමාන්‍යයෙන් ආර්ය කියන වචනේ ගත්තාම ආර්ය කියලා කියන්නේ උතුම් කියන අර්ථය. ඒත් අනාර්ය කියලා ගත්තොත් එහෙම උතුම් නොවේ කියන අර්ථය. දැන් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ වෙනත් තැන්වල කරන විද්‍යාඥයෝ හෝ වේවා. ඒ වගේම වෙනත් ආයතනවල කරන පරීක්ෂණයන් උතුම් නොවේ කියන අර්ථය ඒ තුලින් ගම්ම්‍ය වෙන්නේ නැහැ. හැබැයි වෙනත් ස්ථානවල කරන පරීක්ෂණ තුල අපි දන්නවා තෘෂ්ණාව මුල් වෙච්චි
ඒ වගේම මේ පරේෂණයන් බොහොමයක් දේවල් මිනිස්යාගේ මනුස්ස සංහතියෙම විනාශය සඳහා හේතු වෙන පරේෂණයන් තමයි සිද්ධ කරන්නේ. හැබැයි ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන උතුම් පරේෂණය තුල මිනිස්යාගේ චිත්ත සංතානිය තුල ගොඩනැගෙන ක්ලේශ ධර්මයන් නැති කරලා මිනිස්යාගේ මානසික සංහිදියාව ඇති කරලා පුජ්‍යලයට සාංශාරික වශයෙන් සැනසීමක් ගෙනත් දෙන ක්‍රමවේදය තමයි ඒ පරේෂණය තමයි බුදුරජාණන් වහන්සේගේ උතුම්ම පරේෂණයේ විදියට අපට පෙන්වා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ. දැන් අපි බලමු අද මේ දේශනාව තුළ මේ විද්‍යාව කියන වචනයත් එක්ක අපට කොයිතරම් දුරට කිසියම් විග්‍රහයක් කරන්නට පුළුවන්ද කියන කාරණේ. පින්වත්නි මේ උට්ටි සූත්‍රයේ තුල ගාථා 3යි සඳහන් වෙන්නේ. එක්තරා අවස්ථාවක ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිච්ච දේවතාවෝ දෙදෙනෙක් තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්න කීපයක් විමසා සිටිනවා. කිංසු uppතතං සෙට්ඨෝ කිංසු නිපතතං වරං කිංසු පවජමානානං කිංසු පවදතං වදන්ති. මේ දේවතාවෙක් අහනවා කිංසු uppතතං සෙට්ඨං මේ පොළොවෙන් උඩට මතුවන දේවල් අතරින් වඩාත් වටිනාම දේ විදියට මොකද්ද පෙන්වන්න පුළුවන් කියලා. පොළොවෙන් උඩට මතුවන දේවල් අතරින්. ඒ කියලා කියන්නේ පහළ ඉඳලා උඩට මතුවන දේවල් අතරින් වඩාත් වටින්නේ මොකක්ද කියලා සඳහන් කරනවා. දෙවෙනි ප්‍රශ්නේ තමයි කිංසු නිපතතං වරං. අහසින් පොළවට වැටෙන දේවල් අතරින්. එහෙම නැත්නම් ඉහළින් පහළට වැටෙන දේවල් අතරින් වඩාත් වටින්නේ මොකක්ද කියන එක අහනවා. ඊළඟට ගමන් කරන සත්‍යයන් අතරින් වටිනාම සත්‍යයා විදියට කවුද කියලා ප්‍රශ්නයක් අහනවා. ඊළඟට වචන කතා කරන පුජ්‍යලයන් අතරින් වඩාත් වටින්නේ කවුද කියලා ප්‍රශ්නයක් විමසා සිටිනවා. දැන් බලන්න එතකොට මේ දේවතාවෝ අහනවා ප්‍රශ්න 4ක් අහනවා. එකක් තමයි මොකක්ද මේ පළවෙනි ප්‍රශ්නය? පොළොවින් උඩට මතුවන දේවල් අතරින් වඩාත් වටින්නේ මොකක්ද? ඒ වගේම අහසින් පොළොවට වැටෙන දේවල් අතරින් වඩාත් වටින්නේ මොකක්ද? ඊළඟට ගමන් කරන සත්‍යයන් අතරින් වඩාත් වටින්නේ කවුද? වචන කතා කරන පුජ්‍යලයන් අතරින් කවුද වඩාත් වටින්නේ? ප්‍රශ්න 4ක්. දැන් මේ ප්‍රශ්න 4ටම තථාගතයන් වහන්සේ පිළිතුරු දෙන්නට මත්තෙන් තව දේවතාවෙක් පින්වත්නි සඳහන් කරනවා බීජං uppතතං සෙට්ඨං උට්ටි නිපතතං වරං ගාවෝ පවජමානානං පුත්තෝ පවදතං වරෝති. බීජං uppතතං සෙට්ඨං මේ පොළවෙන් උඩට මතුවන දේවල් අතරින් වඩාත් වටිනාම දේ තමයි බීජ විදියට සඳහන් කරනවා. උට්ටි නිපතතං වරං අහසින් පොළවට වැටෙන දේවල් අතරින් වඩාත් වටිනාම දේ විදියට සඳහන් කරනවා වැස්ස කියන එක, වර්ෂාව කියන එක. ඊළඟට ගමන් කරන සත්‍යයන් අතරින් වඩාත් වටිනාම සත්‍යා විදියට සඳහන් කරනවා ගාවෝ කියලා කියන්නේ ගවයා කියන එක. ඊට වචන කතා කරන පුජ්‍යලයන් අතරින් වඩාත් වටිනාම සත්‍යා විදියට සඳහන් කරනවා පුත්‍රයා කියන එක. දැන් සමහර වෙලාවට දූ දරුවෝ ඉන්න අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට තමන්ගේ දරුවා ඊ타මත්ම වටිනාම වස්තුව බවට පත් වෙන්නට පුළුවන්කම තිබෙනවා. දැන් මට මතක් වෙනවා මේ වෙලාවේදී අර කෝට්ටේ යුගයේ තොටගමී රාහුල හාමුදුරුවෝ ලියලා තියෙන කාව්‍යසේකරේ කෘතිය. ඒකේ සඳහන් වෙනවා දත් කැකුළු පාලා සුරතල් සිනා සීලා බොළඳ බස් දීලා කෙලී සිය ළඟ දූලි ගාලා. පුංචි ළමයෙකුගේ හැඩහුරුකම පිළිබඳව කියවෙන අපූර්ව පද්‍යයක්.
දත් කැකුළු පාලා පුංචි දරුවෙක් දත් කැකුළුයි පාන්නේ කැකුළු දත් පාන්නේ. දැන් ඔබ සිනාසුනොත් ඔබේ දත් වලට වඩා පුංචි දරුවෙක් සිනාසන විට ඒ දරුවාගේ දත් වල විශාල වෙනසක් තියෙනවා. දත් කැකුළු පාලා සුරතල් සිනාසීලා. ඒ පුංචි දරුවෝ සිනාසෙන්නේ බොහොම සුරතල් විදියට. බොළඳ බස් දීලා. ඒ පුංචි අය කතා කරන්නේ බොහොම තොදොල් බස් කතා කරන්නේ. කෙලි සිය ළඟ දූලි ගාලා. ඒ පුංචි ළමයි සෙල්ලම් කරනකොට ක්‍රීඩා කරන්නේ කොහොමද? Tamanගේ ඇඟේ හැමතැනම දූවිලි තවරගෙනයි ක්‍රීඩා කරන්නේ. දැන් මේ වගේ වස්තුවක් තියෙනකොට මේ වගේ දෙයක් තියෙනකොට ඒක ඒ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට වටිනාම වස්තුව බවට පත් වෙන්නට පුළුවන්කම තිබෙනවා. දැන් ඔය යතන මතකයි නේද? එතකොට අර මුලින් සඳහන් කරපු දේවතාවෝ අහපු ප්‍රශ්න හතරට වෙනත් දේවතාවෙක් පිළිතුරු හතරක් ලබා දුන්නා. ඒ තමයි මොකක්ද? බීජං උපතතං සෙට්ටං, ඊළඟට උට්ටි නිපතතං වරා කියන එක. ඒ කියලා කියන්නේ පොළවින් උඩට මතුවන දේවල් අතරින් වඩාත් වටින්නේ බීජයි කියන එක සඳහන් කළා. අහසින් පොළවට වැටෙන දේවල් අතරින් වඩාත් වටින්නේ මොකක්ද? වැස්සයි කියලා සඳහන් කළා. ඒ වගේම ගමන් කරන සත්වයන් අතරින් වඩාත් වටින්නේ ගවයයි කියන එක සඳහන් කළා. ඊළඟට වචන කතා කරන අය අතරින් වඩාත් වටින්නේ පුත්‍රයයි කියන එක සඳහන් කළා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච පිළිතුර කොයි වගේද? තථාගතයන් වහන්සේ සඳහන් කරනවා විද්‍යා උප්පතතං සෙට්ඨෝ අවිජ්ජා නිපතතං වරං සංඝෝ පවජමානානං බුද්ධෝ පවදතං වරෝති. අන්න බලන්න අර පිළිතුරු හතරටම වඩා වෙනත් පිළිතුරක් මෙතනදී අපිට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උඩට මතුවන දේවල් අතරින් වඩාත් වටිනාම දේ තමයි විද්‍යා උපතතං කියන එක. ඔයත් දන්නවා සමහර වෙලාවට පාසල් වලත් ඒ වගේම විවිධ විශ්වවිද්‍යාල වල පවා ඒ Tamanගේ ප්‍රධාන තේමා පාඨයේ විදියට විද්‍යාව පහළ වීම තමයි උතුම්ම කාරණේ විදියට සඳහන් කරනවා. විද්‍යාව ඉපදවීම කියන එක පොළවෙන් උඩට මතුවන දෙයක් විදියට පහළ ඉල්ලා උඩට මතුවෙන්නේ. ඊළඟට අහසින් පොළවට වැටෙන දේවල් අතරින් වඩාත් වටිනාම දේ විදියට සඳහන් කරනවා අවිජ්ජා නිපතතං වරං. අවිද්‍යාව තමයි පල්ලෙහාට වැටීම කියන එක. ඒක තමයි උතුම්ම දේ. විද්‍යාව උඩට මතුවලා එනකොට අවිද්‍යාව කියන එක පහළට ගමන් කරනවා. ඊළඟ ගමන් කරන සත්‍යයන් අතරින් වටිනාම සත්‍යා විදියට අර දෙවියෝ සඳහන් කළේ ගවයා පිළිබඳවයි සඳහන් කළේ. නමුත් තථාගතයන් වහන්සේ සඳහන් කරනවා ගමන් කරන සත්‍යයන් අතරින් වටිනාම සත්‍යයා තමයි කෙනා තමයි සංඝ රත්නේ කියන එක. සමහර වෙලාවට මේ සංසාරයේ තුල උතුම් වූ ආර්ය ධර්මය පුරමින් සීල සමාධි ප්‍රඥා තුලින් Tamanගේ විමුක්ති ඥාන දර්ශනය පහළ කරගන්නා වූ මේ උතුම් වූ ආර්ය සීලෙහි පිහිටපු භික්ෂුන් වහන්සේ තමයි ගමන් කරන සත්‍යයන් අතරින් වඩාත් වටිනාම සත්‍යා විදියට බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ. ඊළඟ වචන කතා කරන අය අතරින් බුද්ධෝ පවදතං වරෝති. බුදුරජාණන් වහන්සේ තමයි ලෝකේ ශ්‍රේෂ්ඨතම කෙනා විදියට. ලෝකේ වචන එදා මෙදා තුර කවුරු හරි කෙනෙක් කතා කළා නම් මේ කතා කරපු වචන අය අතරින් බුදුරජාණන් වහන්සේ තමයි ශ්‍රේෂ්ඨතම කෙනා. බුද්ධ වචනේ තමයි ශ්‍රේෂ්ඨම කෙනා. තාමත් ලෝකේ මොනතරම් විද්‍යාඥයෝ පහළ වුණත් මොනතරම් ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෝ පහළ වුණත් බුද්ධ වචනය ඉක්මවන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ වචනය ਸਰව කාලිනයි. අන්න ඒකයි තථාගතයන් වහන්සේ පින්වත්නි පැහැදිලි කළේ මේ විද්‍යාව පහළ වීම එහෙම නැත්නම් ඉහළට ඉපදවීම ශ්‍රේෂ්ඨයි. අවිද්‍යාව පහළට යටවීම ඒක අනිත් පැත්තෙන් ශ්‍රේෂ්ඨයි. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ
මේ විද්‍යාව විදියට පින්වත්නි පෙන්눔 කරපු කාරණා පිළිබඳව අපට නොයෙකුත් අවස්ථාවලදී නොයෙක් විදියට විග්‍රහයන් කරන්නට පුළුවන්කම තිබෙනවා. දැන් බුදුහාමුදුරුව අපට පෙන්눔 කළේ මේ සංසාරයේ තුල සත්වයා චතුරාර්ය සත්‍ය ධර්මය නොදැනීමම තමයි අවිද්‍යාව විදියට පෙන්눔 කළේ. ඒතකොට මේ අවිද්‍යාව, ඒතකොට චතුරාර්ය සත්‍ය දැනීම, ඒ ඥානයේ අවබෝධය විද්‍යාව විදියට පෙන්නනකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව නොදැනීමම තමයි අවිද්‍යාව විදියට පෙන්눔 කරලා තිබෙන්නේ. දැන් බලමු අපි මේක කොයිතරම් දුරට විග්‍රහ කරගන්න පුළුවන්ද කියලා. දැන් අනිත් පැත්තෙන් ගත්තාම මේ අවිද්‍යාව කියලා කියන්නේ අත්ත වශයෙන්ම මේ සංසාරයේ තුල මේ ජීවත් වෙන ලෝකයේ තුල මිනිසයා මේ Taman ජීවත් වෙන්නේ මොන ලෝකයක් තුලද, මොන වටපිටාවක් තුලද, මොන ඉන්ද්‍රියන් එකද ජීවත් වෙන්නේ කියන කාරණය පිළිබඳව අවබෝධයක් නැතිකම තමයි මෙතනදී අවිද්‍යාව කියන වචනය එක පැත්තකින් විග්‍රහ කරගන්න පුළුවන්. දැන් මම මුලින් සඳහන් කළානේ මේ චතුරාර්ය සත්‍ය ධර්මීය පිළිබඳව තිබෙන්නා වූ නොදැනවත් භාවය කියන එක. දැන් මෙන්න මේකට උදාහරණයක් විදිහට පෙන්눔 කරන්න පුළුවන්කම තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවක් තිබෙනවා පින්වත්නි. අංගුත්තර නිකායේ අරක කියලා සූත්‍ර දේශනාවක් තිබෙනවා. දැන් මේ අරක සූත්‍රයේදී බුදුහාමුදුරු පැහැදිලි කරනවා ඒතරහිකෝ භික්ඛවේ සම්මා වදමානෝ වදෙය්‍ය අප්පකං ජීවිතං මනුස්සානම් පරිත්තං ලහුකං බහූ දුක්ඛං බහූ පායාසං මන්තාය බොත්තබ්බං කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං නත්ති ජාතස්ස අමරණන්ති යෝ චිරං ජීවති වස්ස සතං වා අප්පං වා බිහියෝ වාති. දැන් මේට 2500කට ඉස්සෙල්ලා තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකයේ තුල මිනිසෙක් ජීවත් වෙන්නේ යෝ චිරං ජීවති වස්ස සතං වා අප්පං වා බිහියෝ වාති. අවුරුදු 100ක් හෝ ඊට වඩා පොඩ්ඩක් වැඩියෙන් ජීවත් වෙන්නේ කියලා. දැන් අපි ගොඩාක් වෙලාවට අපි කල්පනා කරනවා හිතනවා මේ අවිද්‍යාව නිසාම තමයි, නොදැනුවත් භාවය නිසාම තමයි අපි මේ කාරණේ පිළිබඳව හිතන්නේ, කල්පනා කරන්නේ. අපි අවුරුදු 100කට වඩා 150ක් 200ක් විතර වගේ කාල පරිච්ඡේදයක් ජීවත් වීම සඳහා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් මෙතන ඉන්න කිසිම කෙනෙක් කැමති නෑනේ දැන් මැරෙනවා කියලා කිව්වොත් එහෙම මේ මරණීය කියන වචනය ඇහෙනකොටම පුදුම විදිහේ බයක්, සැකක්, සංකාසයක් කියන එකක් ඇති වෙනවා. මරණ බිය කියන එක කාටත් පොදු ධර්මතාවක්. දැන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ මේ 2500කට ඉස්සෙල්ලා මිනිස්සෙක් ජීවත් වෙන්නේ අවුරුදු 100ක් හෝ ඊට වඩා බොහොම අඩු කාල පරිච්ඡේදයක්, එහෙම නැත්නම් ඊට වඩා චුට්ටක් වැඩියෙන් ජීවත් වෙන්නේ කියලා. ඔන්න බලන්න, ඔබ කල්පනා කළාද, හිතුවාද අවුරුදු 100ක් ජීවත් වෙන විට මිනිස්සෙක් දවස් කීයක් ජීවත් වෙනවද කියන කාරණේ. අවුරුදු 100ක් ජීවත් වෙන විට මිනිස්සෙක් දවස් කීයද ජීවත් වෙන්නේ? දවස් 36000ක පමණ ප්‍රමාණයක්. බුදුහාමුදුරු මේක මේ අරක සූත්‍රයේදී පින්වත්නි ඊ타ත්ම ලස්සනට අපූර්ව විදියට ගලපලා අපට පෙන්눔 කරනවා. මොකද ඒක විග්‍රහ කරනවා. දැන් මේ සූත්‍රය විස්තර කරන්න ගියොත් එහෙම මගේ මූලික කාරණාවලට පොඩි පටහැනි වීමක් වෙනවා. නමුත් කෙටියෙන් මම පැහැදිලි කරලා දෙන්නම්. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ අරක සූත්‍රයේදී ඉස්සර කාලයේදී ඉන්දියාවේ තිබුණා හේමන්ත, ගිම්මහාන සහ වස්සාන කියලා ඍතු තුනක් තිබුණා. අපි ওই පොත්පත්වල එහෙම පැරණි පොත්පත්වල ඍතු 6ක් පිළිබඳව සඳහන් වෙනවා. දැන් මේ හේමන්ත, ගිම්මහාන, වස්සාන කියන මේ ඍතු තුනට අවුරුද්දේ මාස 12 ගත්තාම එක ඍතුවක් කියලා කියන්නේ, එක සීසන් එකක් කියලා කියන්නේ මාස 4ක්. ඊළඟට හේමන්ත මාස 4යි, ගිම්මහාන මාස 4යි, වස්සාන මාස 4යි. මාස 4යි 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 ඔක්කොම එකතු වුණාම මාස කීයක් වෙනවද? 12ක් බවට පත් වෙනවා. දැන් එක මාසයකට දවස් 30ක් තියෙනවා. දැන් අපි මේ තව මේක සරල කරලා මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා. මිනිස්සෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා කියන්නේ දැන් අවුරුද්ද මාස 12
මාස 4 කොටස් 3කට බෙදපුවාම 3ක් බවට පත් වුණානේ හේමන්ත ගිම්හන වස්සාන කියලා. අවුරුදු 100ක් මිනිස්සෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ එමනම් හේමන්ත මාස කීයක් ජීවත් වෙනවද? හේමන්ත මාස කීයක් ජීවත් වෙනවද? මම හිතන්නේ මම අර ගණිත උගන්වපු ක්‍රමේ හරි නෑ වගේ. ඒක පැහැදිලිමදි නේ. ඒකට හේමන්ත දැන් අවුරුද්දකටම මාස 12යි තියෙන්නේ. මේ මාස 12 කොටස් 4කට 3කට බෙදලා වෙන් කළා හේමන්ත ගිම්හන වස්සාන කියලා. ඊට පස්සේ එතකොට එක ඍතුවක් කියලා කියන්නේ මාස 4යි. හේමන්ත මාස 4යි, ගිම්හන මාස 4යි, ඊළඟට වස්සාන මාස 4යි. එතකොට එක ඍතුවක් කියලා කියන්නේ මාස 4යි. කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් හේමන්ත මාස කීයක් ජීවත් වෙනවද? 100 වැඩි කරන්න ඕන කීයෙන්ද? 4න් වැඩි කරපුවම කීයක් එනවද? 400යි. හේමන්ත මාස 400යි. ගිම්හන මාස 400යි. වස්සාන මාස 400යි. ඒතර කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා කියන්නේ මාස කීයක් ජීවත් වෙනවද? කොහොම ගණන් පෙළ මං හිතන්නේ 400යි 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 1200ක ප්‍රමාණයක් ජීවත් වෙන්නේ. දැන් එතකොට මාස 1200යි ජීවත් වෙන්නේ. එතකොට මාසෙකට දවස් 30ක් තියෙනවා. මාසෙකට දවස් 30ක් තියෙනවා. එතකොට මාසෙකට දවස් 30ක් තියෙනවා නම් එතකොට ඒ 1230න් වැඩි කළොත් එහෙම කීයක් වෙනවද? 36000ක් වෙනවා. එහෙම නැත්නම් 400 වැඩි කරන්න ඕන 30න්. එතකොට හේමන්ත දවස් 12000යි, ගිම්හාන දවස් 12000යි, වස්සාන දවස් 12000යි. 12000යි 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 36000යි. මම හිතන්නේ අපේ ත්‍රිපිටකයේ තුල ඔය අරක සූත්‍රයේදී ඔය පැහැදිලි කරපු ගණිත ක්‍රමය හරිම තාර්කිකයි. මේකේ තව විස්තරාත්මක විදිහට තොරතුරු සඳහන් වෙනවා. දැන් මම ඔය අතන සඳහන් කරන්න ගියේ දැන් මිනිස්සයා මේ විදිහට මේ දවස් 36000ක් මේ ලෝකයේ තුලද ජීවත් වෙනවා කියලා කියන එක අවුරුදු 100ක් ජීවත් වුණොත්. දැන් ඔබේ වයස ගැන මම අහන්නේ නැහැ. නමුත් ඔබ අවුරුදු 50ක් 60ක් 70ක් ජීවත් වෙලා ඉන්නවා නම් දැන් මේ වෙන විටත් දවස් 20000ක් 25000ක ප්‍රමාණයක් ජීවත් වෙලා ඉන්නේ. තව ජීවත් වෙන්න තියෙන්නේ කොච්චර කාලයක්ද? සමහරලාට දවස් 2000ක් 3000ක් 4000ක් 5000ක් වෙන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි අපි එච්චර කල් ජීවත් වුණොත් කිසි කෙනෙකුට මේ ජීවිතයේ පිළිබඳව එහෙම ස්ථිරසාර නිගමනයකට එන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. එහෙම තව අවුරුදු 100ක් 150ක් ජීවත් වෙයි කියලා. මොකද අවුරුදු 90ක ජීවත් වෙන කෙනෙකුගෙන් උනත් අහපුවාම එයා කියන්නේ තව අවුරුදු 30 40ක් කොහොම හරි ජීවත් වෙන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේගේ ජීවිත කාලය ගත කළේ අවුරුදු 80ක පමණ කාල පරිච්ඡේදයක්. දැන් එතකොට අපි කවුරුත් හිතනවාද කල්පනා කරනවාද මෙන්න මේ වගේ දවස් ප්‍රමාණයක් තමයි අපි මේ ලෝකයේ තුලද ජීවත් වෙන්නේ කියලා. කවදාවත් අපි එහෙම කල්පනා කරන්නේ නැහැ, හිතන්නේ නැහැ. ඒ නොහිතන්නේයි අනර අවිද්‍යාව කියන සංකල්පේ නිසා, නොදැනුවත් භාවයේ නිසා. මේ ජීවත් වෙනවා කියලා කියන්නේ මේක අම්බලමක ජීවත් වෙනවා සමානයිනේ. මොකද ඔයත් දන්නවද අම්බලම් කියලා කියන්නේ? ඉස්සර කාලේ මිනිස්සු පයින් ගමන් කළා. පයින් ගමන් කරලා ඒ රාත්‍රී කාලයේදී විඩාව සංසිඳවා ගැනීම සඳහා තිබිච්ච ස්ථානයක් අම්බලම කියලා කියන්නේ. රාත්‍රියේදී අම්බලමේ නිදා ගන්න මිනිස්සු උදේ පාන්දරින්ම නැගිටලා ඉතින් යනවා පිටත් වෙනවා. මේ සංසාරේ කියලා කියන්නේ අපි මේ ඔක්කොම මේ ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ මේ ඔක්කොම දේවල් කරනවා කියලා කියන්නේ මේ අම්බලමේ මේ తాවකාලිකව තැනක ඉඳගෙන කරන කටයුත්තක් මේක. මේ ඉන්නේ අම්බලමක. මේ අම්බලමේ ඔයිට ඉස්සරලා හිටපු අය ගිහිල්ලා ගොඩක් අය. ඒ කියන්නේ ඔයත් මේ පින්දීම සඳහා මේ නොයෙකුත් අනුග්‍රහයන් දායකත්වයන් දක්වන්නේ. මේ අම්බලමේ මෙතන ඉන්න අයත් අපි තව දවසක් සතියක් දෙකක් මාසයක් ලබන අවුරුද්ද වෙනකොට මේ අම්බලමේ මොකද වෙන්නේ? තවත් අපි එක්කෙනා දෙන්න පිටත් වෙලා ගමන් කරනවා. එතකොට මේකේ කෙලවරක් තියෙනවද? මේකේ කෙලවරක් දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. දැන් මෙන්න මේ සාංශාරික බැඳීම ඇති කරන ක්‍රමය මොකක්ද?
මේ සියල්ලටම පින්වත්නි මූලික தત્ත්වයේ ඇති වෙන්නේ මිනිස්යාගේ මනස කියන එක. දැන් බලමු මේ මානසික ස්වභාවය කොයිතරම් දුරට මේ අවිද්‍යාවත් එක්ක බැඳිලා තියෙන නිසා මනුෂ්‍යයා මේ සංසාරේ නොයෙකුත් විපරිත තත්ත්වයන්ට මුහුණ පානවාද කියන එක. දැන් අපි දන්නවා මේ සත්වයා කියලා කියන්නේ මනුෂ්‍යයා කියලා කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ සඩ් ඉන්ද්‍රියයන් හයක් තිබෙනවා. මනස කියන එකත් බුදුදහමේ උගන්වන්නේ එක ඉන්ද්‍රියක් විදියට. එතකොට මේ සඩ් ඉන්ද්‍රිය වලට ඉන්ද්‍රිය හයකට විවිධ අරමුණු අරගෙන ඒ අරමුණු ඔස්සේ යම් යම් වින්දනයන් ලබා ගැනීමම තමයි මේ මිනිස්සයා ජීවත් වෙනවා කියන කාරණය පෙන්눔 කරන්නේ. මේ ඉන්ද්‍රියන් හයක් පිනවන්න තමයි මිනිස්සයා උත්සාහ කරන්නේ. කොච්චර කාලයක් පිනවන්නද? දවස් 36 නම් ජීවත් වෙන්නේ. දැන් එතකොට දැන් බලන්න එතකොට මේ මනස කියන එක අපි නොයෙකුත් වචන කීපයක් අපි පාවිච්චි කරනවා ධර්මයේ තුල මනස කියලා කියනවා සිත කියලා කියනවා නේද ඊට පස්සේ අපි විඥානීය කියලා කියනවා. දැන් මේ වචන වල යම් යම් ආකාරයේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. දැන් බුදුදහමේ තිබෙන ඊ타ත්ම වැදගත්ම කාරණය තමයි මේ මනස පදනම් කරගෙන මේ අවිද්‍යාව තුළ ගොඩනැගිලා ඉන්න මනුෂ්‍යයාට නියම මාවත පිළිවෙත පෙන්වා දීම කියන එක. දැන් මේ මනස කොහෙද තියෙන්නේ? දැන් මේ මනස කොහෙද තියෙන්නේ? මනස පෙන්වන්න පුළුවන් ද අහවල් තැනයි තියෙන්නේ කියලා? දැන් ඔයත්තන්ගේ මනස පෙන්වන්න පුළුවන් ද අහවල් තැනයි තියෙන්නේ කියලා? දැන් සමහර අය කියනවා මගේ පපුව හොඳයි කියලා කියනවා. දැන් එහෙම පපුව හොඳයි කියලා කියපුවාම අපි වෛද්‍යවරයෙකුට කියනවා මේක විවච්ඡේදනය කරලා එහෙම නැත්නම් මේක කපලා කොටලා බලලා මේ පපුව හොඳයි නම් මේ පපුව අරගෙන ගබඩා කරලා තියාගන්න නරක් පිච්ච කෙනෙකුගේ පපුවකට හයි කරලා තියන්න කියලා. ඒක භෞතික වශයෙන් හරි. භෞතික වශයෙන් හරි. නමුත් ඒ මනෝමය වශයෙන් ගත්තහම එහෙම දෙයක් කරන්න පුළුවන් කමක් තියනවද? එහෙම දෙයක් කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. දැන් විද්‍යාඥයන් කරන දේ තමයි කියන දේ තමයි මස්තිෂ්කය කියන එක. එහෙම නැත්නම් මනස කියන එක, බ්‍රේන් කියන එක මොළයට සම්බන්ධ කරලා කතා කරන එක. හැබැයි